මට දැන් ඇති වෙලා තියෙන ඇඳුම් හොදලා. වොෂින් මැෂින් එකක් තිබුණා නම් හොඳයි යන්නේ. මට අමතක වුණා. පුතාගේ ඉස්කෝලේ වැඩවලට ලැප්ටොප් එකක් ගන්න වෙයි. ළඟදී අපි ඉතින් shopping ගියෙත් නෑනේ. සීරෝ වෙලා තියෙන්නේ. අතේ තිබුණ සේරම ඉවරද? නෑ. People's credit card එකෙන් ගත්තම පොලියක් නෑ. වාසි. දැන් People's Bank credit card පතින් ඔබ කැමති භාණ්ඩ මිලදීගෙන වසර 3ක් දක්වා පොලි රහිතව ආපසු ගෙවන්න. මෙම දීමනාව දෙසැම්බර් 31 දක්වා තෝරාගත් වෙළඳසල් වලින්. වැඩි විස්තර www.peoplesbank.lk වෙබ් අඩවියෙන්. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවකින්. දැන් People's Bank credit card පතින් ඔබ කැමති භාණ්ඩ මිලදීගෙන පොලි රහිතව ආපසු ගෙවන්න. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. සවසහයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ ඉරංග සුරෝෂණ ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. මෙරට සෞඛ්‍ය සේවයට කොවිඩ් මර්ධනය කළ හැකි බව ජනාධිපතිතුමා පවසයි. මෙරට ජනගහනයෙන් 20%කට කොවිඩ් එන්නතක් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟතාව. ඊට අදාළ කමිටුවක්ද පත් කෙරේ. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රම භාවිත කරමින් අකණ්ඩව පවත්වාගෙන යාමට පියවර. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3 ලක්ෂයකට පමණ රුපියල් 5000 දීමනාව ලබා දී අවසන්. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ප්‍රවීණ ගායන ශිල්පී WD ආරියසංග මහතා අභව ප්‍රාප්ත වෙයි. මියන්මාර මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අවසන් අදියරට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්ධනය කළ හැකි බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඊට ප්‍රධාන ලෙසම අවශ්‍ය වන්නේ ජනතා සහාය පමණි. කොවිඩ් වසංගතයේ සෞඛ්‍ය ගැටලුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවයේ සහ රජයේ සතු වගකීමකි. ලොව ඉහළම දැනුමක් ඇති මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට එය කළ හැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන බව එතුමා කියා සිටී. ජනාධිපති කාර්යාලයේදී දෛනිකව රැස්වන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී එතුමා මේ බව කීවේය. වසංගතයේ ව්‍යාප්තිය හමුවේ ගත හැකි විකල්ප ක්‍රම 3ක් තිබේ. ඇඳිරි නීතිය පනවා රටම අගුළු දැමීම, කිසිවක් නොකර සිටීම හා රෝගය පාලනය කිරීමයි. රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තෝරාගත්තේ 3 වැනි විකල්පය බව එතුමා සඳහන් කර සිටී. කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දෙමින් පළමු අධීරයේදීම සුවපත් කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලවලට හැකි විය. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍ය නොවින. රෝග ව්‍යාප්තිය මර්ධනයට හා ආසාදනයෙන් වැළකීමට ජනතාවද සහාය ලබා දිය යුතුය. කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කිරීමෙන් පසු මාධ්‍ය හා ජනතාව සියල්ල අමතක කිරීම හා වගකීම් පැහැර හැරීම වත්මන් තත්වයට හේතුවක් විය. වසංගතය ලොවින් තුරන් කරන තෙක් රට වසා තැබීම කළ නොහැකිය. යථාර්ථය අවබෝධ කරගනිමින් ක්‍රියා කළ යුතුය. දින 40කට ආසන්න කාලයක් වසා තැබුණු ප්‍රදේශවලින්ද දෛනිකව ආසාදිතයන් වාර්තා විය. ඉන් පෙනී යන්නේ ප්‍රදේශ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්ධනය කළ නොහැකි බවයි. පහසුම දේ රට වසා තැබීමය. එහෙත් මිනිසුන් ජීවත් කළ යුතුය. එනිසා රැකියා, කෘෂි, දීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම තම වගකීමක් බව එතුමා අවධාරණය කරයි. මෙරට ජනගහනයෙන් 20%කට කොවිඩ් සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කරයි. මේ සඳහා කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කමිටුවක්ද පත් කර තිබේ. මීට අදාළව ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද සාකච්ඡාවක්ද පැවැත්විය.
ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා ෆෙන්සේ මහත්මියද සහභාගී විය. මේ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබා දෙන පිරිස් තීරණය කිරීම, ඊට අදාළ භෞතික සම්පත් ලබා දීම, තොරතුරු ලබා ගැනීම හා කරුණු ගොනු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක්ද පත් කර තිබේ. මේ අතර කොරෝනා ආසාදිතව තවත් 595 දෙනෙකු සුවය ලබා අද රෝහල් වලින් පිටත්ව ගියහ. ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 8880කි. තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 5014 දෙනෙකු පමණි. මේ අතර කොරෝනා වැළඳුණු වැලිකඩ රැඳවියන් ගණන 99ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම නිසා නිකවැරටිය නගරයේ වෙළඳසැල් අද සිට දින 3ක් වසා දැමීමට තීරණය කර ඇත. ඒ අතරම එකම පවුලේ ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වූ ගාල්ල මකුළුව ගම්මානයේ නිවෙස් හා අවට ප්‍රදේශ විෂබීජ හරණය කිරීමේ කටයුතු අද සිදුවිය. ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ සඳහා සාම්පලද ලබාගැනේ. නිරෝධහයන නීතිවලට අනුකූල නොවීම නිසා මෙම පවුලට කොරෝනා වැළඳී ඇතැයි අනාවරණ වී තිබේ. කොවිඩ් තත්ත්වය හමුවේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිත කරමින් අකණ්ඩව පවත්වාගෙන යා යුතු බව අවධාරණය කරේ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි එහි ලේකම් ආචාර්ය උපාලි එම් සේදර මහතා පවසයි. ජාතික අධ්‍යාපන ආයතනය බස්නාහිර පළාතේ ප්‍රමුඛ පෙළේ පාසල්, දෙමළ මාධ්‍ය පාසල්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මේ සඳහා සම්බන්ධ වනු ඇත. විද්‍යුත් මාධ්‍ය සහ තොරතුරු තාක්ෂණය උපයෝගී කරගනිමින් විෂයානුබද්ධ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය කරමින් පවතී. මීට අදාළව විකාශන කටයුතු පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික නාලිකා සමග සාකච්ඡා කර ඇතැයි ඒ මහතා පවසයි. 3 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ප්‍රධාන විෂයන් මෙහිදී සිදු කිරීමට අපේක්ෂා කෙරේ. උසස් පෙළ සියලු විෂය ධාරාවන්ගේ ප්‍රධාන විෂයන් වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශන කටයුතු ලබන 15 වෙනිදා සිට ආරම්භ කෙරේ. මේ වසරේ 3 වන වාරය සඳහා අදාළ ශ්‍රේණිවල අදාළ විෂයන්ට අදාළ විෂය නිර්දේශ අනුවද වැඩසටහන් සකස් කර ඇත. 3 වන වාරය සඳහා අදාළ ශ්‍රේණිවල විෂයන්ට අනුකූලව විෂය නිර්දේශ අනුව වැඩසටහන් සකස් කර ඇත. මේ සඳහා විකාශන කාලසටහන ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතින් ඔබ කැමැති බහන්ඩ මිලදීගෙන පොලි රහිතව ආපසු ගෙවන්න. යලිත් ප්‍රවෘත්ති. පසුගිය සිකුරාදා වන විට කොවිඩ් හේතුවෙන් ජීවනෝපාය හිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2,81,784ක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබා දී තිබූ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සඳහා රුපියල් කෝටි 140කට වැඩි මුදලක් වැය කර ඇත. දිස්ත්‍රික්කයේ පවුල් 5,44,000කට වැඩි සංඛ්‍යාවක් සඳහා රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය රුපියල් කෝටි 272කට වැඩි මුදලක් වෙන් කර දී තිබේ. තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක පවුල් 2,62,470ක් සඳහා මෙම දීමනාව ගෙවීමට නියමිතයි. එම ගෙවීම්ද ඉදිරි දින කිහිපයේදී අවසන් කෙරේ. දැනට හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ සඳහා අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කරේ. ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඔහුගේ නම යෝජනා කළේය. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී අද රැස් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා එය ස්ථීර කළේය. නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයට අදාළ මුදල් කාරක සභාවේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක්ද පැවැත්වින. ලබන 12 වෙනිදා නැවත කාරක සභාව රැස් වේ. විසර්ජන පනත් කෙටුම්පත එහිදී සාකච්ඡාවට ගැනේ. අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, ඩී.වී. චානක, ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා
යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආචාර්ය හර්ෂද සිල්වා හේෂාවිතානගේ ඉසුරු දොඩංගොඩ මහාචාර්ය රංජිත් මද්දුම බණ්ඩාර අනුෂ පැස්කුවෙල් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. අද පෙරවරුවේ කාර්යාල දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කළද මගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබුණු බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. දුම්රිය තුළදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වෙයි. කිසියම් ගැටලුවක් වේ නම් 1971 අංකයට ඇමතීම කළ යුතුය. මෙම අවස්ථාවලදී දුම්රිය වෘත්තීය සමිතිවලින් උපරිම දායකත්වයක් ලැබෙන බවද සාමාන්‍ය අධිකාරීවරයා කියයි. ජාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වමින් ඔහු මේ බව කීවේය. සංවාදයට එක්වමින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය HMD හේරත් මහතා පැවසුවේ මෙරටේ ක්‍රියාත්මක ආර්ථික ක්‍රමෝපායන් සෞඛ්‍ය නීති රීති සහ රජය මගින් පනවන රෙගුලාසි පවතින කොවිඩ් තත්ත්වය යම් දුරකට හෝ පාලනය කිරීමට හේතුවක් වී ඇති බවයි. සාමාන්‍ය තැපැල අනිද්දා වන විට යථා තත්ත්වයට පත් කළ හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. පසුගිය දිනවල තාවකාලිකව වසා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හෝමාරුව අද සීමිත රාජකාරී කිහිපයක් වෙනුවෙන් විවෘත කළ බවද ඔහු ජාතික ගුවන්විදුලියට පැවසීය. කුමන බාධක මැද යවුවද ඖෂධ අඛණ්ඩව බෙදා හැරීම කළ හැකි බවද ඔහු සඳහන් කළේය. මධ්‍යම තැපැල් හෝමාරුව අද සිට කටයුතු සුළු වශයෙන් ආරම්භ කළා. සම්පූර්ණ වශයෙන් විශ්ලේෂණයක් කරන්නේ නැහැ. අපිට නිලධාරීන් සහ සේවක කණ්ඩායම් කැඳවීම සම්බන්ධව ගැටලු තියෙන නිසා විශේෂයෙන්ම අන්තර්ජාතික අධිවේගී තැපැල් සේවාව EMS සේවාව, ඒ වගේම දේශීය අධිවේගී සේවාව සහ ව්‍යාපාරික තැපැල් අංශ විවෘත කර තිබෙනවා. ඊට අමතරව අපි හෙට දිනේ සිට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරින්චි රිපීට් තැපැල් කිරීමේ කටයුතු සම්බන්ධව රාජකාරී කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද සාමාන්‍ය මට්ටමින් රාජකාරිය අපිට තවදුරටත් පවත්වා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ප්‍රමාදයන් සිදු වෙන්න පුළුවන්. මොකද අවම කාර්ය මණ්ඩලයක් සදෝපින් තමයි කටයුතු කරන්නේ. කොළඹ නගරයේ ලිපි බෙදා හැරීම් කටයුතු බදාදා වන විට මොහොතේ මට්ටමකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. සමස්තය ක්‍රියාත්මක කරන්න මේ අවස්ථාවේදී අපහසු වේවි. යනෝ කඩින් කඩ තමයි මධ්‍ය තැපැල් හෝමාරුවේ රාජකාරී කටයුතු යථා මට්ටමට ගෙනෙන්න උත්සාහ කරන්නේ. පොලිස් නිලධාරීන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැංවෙයි. ඒ යටතේ විෂ බීජනාශක දියර හා අත්සෝදන දියර ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ පොලිස් නිලධාරීන්ට ලබා දෙයි. දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයකට මේ වන විටත් ඒවා ලබා දී ඇතැයි එම වැඩසටහන ක්‍රියාවට නංවන මාතර ප්‍රජා ශක්තිය ආයතනය පවසයි. ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකු WD ආරියසිංහ මහතා අභවා ප්‍රාප්ත වෙයි. කලක් රෝගාතුරව සිටියේ මහතා මේ යන විට 64 වෙනි වියේ පසුවිය. 1978 දී ජාතික ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියෙන් සමත් වූ ඔහුගේ ප්‍රථම ගීතය වන්නේ 8ම ස්ථානයේ වැඳගෙන එන විට සඳේලියේ ගීතයයි. මා ළඟටම තව ලං වෙලා ඔහුගේ තවත් ජනප්‍රිය ගීතයකි. ප්‍රේම සඳෑවූ සංගීත තැටියෙන් ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත්විය. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ හිටපු සංගීත ආචාර්යවරයා වන ඔහු දක්ෂ තබ්ලා වාදකයෙකි. ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙකි. ප්‍රවීණ සංගීතඥයෙකු ආර්.ඒ. චන්ද්‍රසේන මහතාගේ දියණිය වන දක්ෂ පියානෝ වාදන ශිල්පිනී දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමි පුරුෂයා වූයේ ආරියසිංහ මහතායි. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධාන කරන මහානුභාව සම්පන්න රතන සූත්‍රයේ සජ්ජායනය කිරීම බොරැල්ල අතුල දසනාරාමේදී අද සිදු කෙරේ. එම රතන සූත්‍ර සජ්ජායනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සිටි FM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතින් ඔබ කැමැති භාණ්ඩ මිලදීගෙන වසර 3ක් දක්වා පොලි රහිතව ආපසු ගෙවන්න. වැඩි විස්තර peoplesbank.lk වෙබ් අඩවියෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර පැතිරීමක් ඇති මෙම කාලවකවානුවේ කඩින පින්කම් සංවිධාන කිරීමේදී රෝගයේ පැතිරීම පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
විශේෂයෙන්ම නිදන්ගත රෝග ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කොවිඩ් සඳහා දැඩි අවදානම් කණ්ඩායමක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අතරම භික්ෂුන් වහන්සේද සමස්ත ප්‍රජාවද මෙම රෝග තත්වයෙන් ආරක්ෂා වීමට විශේෂ මැදිහත්වීමක් අවශ්‍ය වෙයි. පෙරහැර ආදී කටයුතු සඳහා ජනතාව එක්රැස් නොවිය යුතුය. විවිධ පරිත්‍යාග පූජා භාණ්ඩ රැස් කිරීමට හෝ වෙනත් ආගමික කටයුතු වෙනුවෙන් නිවසින් නිවසට යාම නොකළ යුතුය. පූජන ස්ථානයක් තුළ එක්රැස් වන සැදැහැවතුන්ගේ හා බැතිමතුන්ගේ උපරිම සංඛ්‍යාව 25 දෙනෙකුට සීමා කළ යුතුය. පුද්ගල දුරස්ථ භාවය පිළිබඳව විශේෂ අවධානයෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තම සේවා කටයුතු වල තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් විමසීමට තීරණය කරයි. එම දෙපාර්තමේන්තුවේ පස් අවුරුදු සැලැස්ම අනුව පුරවැසි කේන්ද්‍රීයව හා ඩිජිටල් ස්වරූපයෙන් මහජනතාවට සේවා සැපීම සඳහා වැදගත් අංශ කිහිපයක් සම්බන්ධයෙන් මෙම අදහස් විමසීම සිදු කෙරේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගත් සියලු පුරවැසියන්ට තම අදහස් www.drivelk.com වෙබ් අඩවියට ඇතුළත් කිරීමෙන් මේ සඳහා සහයෝගය ලබා දීමට හැකිය. අඩුම මිලට ඔබේම තැන. ලංකා සතුසු වෙතින් දැන් ආර්යකිරි සුපිරිවාසිය. ආර්යකිරි ග්‍රෑම් 400 රුපියල් 355යි. කිලෝ රුපියල් 880යි. ආර්යකිරි සුපිරිවාසිය. ලංකා සතුසු වෙතින් පමණයි. ලෝක ප්‍රවෘත්ති මියන්මාර මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම දැන් සිදුවේ. අවුන් සාන් සූකී මහත්මිය නියෝජනය කරන පාලක පක්ෂයේ මේ වන විට ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ඇය නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය රට තුළ විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටී. රුහිනියා සිද්ධියත් සමග ජාත්‍යන්තර වශයෙන් ඇයට අවාසි සහගත තත්ත්වයක් පැන නැගුණත් රට තුළ ජනප්‍රියතාවය ඉහළ ගොස් තිබේ. අද පස්වරුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම එරට මැතිවරණ කොමිසමේ අපේක්ෂාවයි. ජපාන අග්‍රාමාත්‍ය සුගා යොෂිඩි මහතා ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ජෝ බයිඩන් මහතාට සුබ පැතුම් පිරිනමයි. බයිඩන් මහතා සමග තමා දුරකථන සංවාදයක නිරත වීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි. ඉදිරියේදී තමා ඇමරිකාවේ සංචාරකයේ දෙන බව ජපාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ජපානය සහ ඇමරිකාව සාමය සහ නිදහස වැනි විශ්වීය වටිනාකම් හුමාරු කරගන්නා මිත්‍රශීලී රටවල් දෙකක් බවද ඔහු පෙන්වා දෙයි. ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වෙමින් පවතින බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පවසයි. එය වෛරසය එරට පැතිරීම ආරම්භයේ සිට රට නව සන්ධිස්ථානයකට ගමන් කිරීමක් වන බවද එම මධ්‍යස්ථානයේ පෙන්වා දෙයි. ගත වූ දින 7 තුළ දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සහ මරණවල ක්‍රමික වැඩවීමක් පෙන්නුම් කර තිබේ. ආසාදිතයන් 7,15,000 දෙනෙකු ගත වූ සතියේදී වාර්තා විය. යනු ඇමරිකාවේ පුද්ගලයන් 462 දෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ අර ලියුම් බලන්න පුතේ. රත්නපුරේ ලොකොම්මල එනවලු. අද හරි. කොහොමත් අපි හාල් ටිකක් වැඩිපුර ලිප තියෙනවනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙත් අපිටම විතරක් නෙවෙයි. කොත්මලේ ජලාශ වේල්ල මීටර 30කින් එසවීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. මහවැලේච් කලාපයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ වී වගාව සහ කෘෂිභෝග වගාව ඉහළ නැංවීමේ අරමුණින් දැනට සපයන ජලධාරිතාව වැඩි කිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව මහවැලි ගඟේ පොල්ගොල්ල හැරවුමෙන් බෝවතැන්න හරහා ලැබෙන ජල සැපයීම යටතේ කලාවැව, රාජාංගනීය වැව, දඹුලෝය හා කණ්ඩලම වැව් පද්ධතිය තවදුරටත් ජලයෙන් පෝෂණය කිරීම සිදුවෙයි. ගෙදරක වැඩිපුර කාමරයක් හදන්නේ ගෙදර අයටම නෙවෙයි.
වාහනයක් ගන්නකොට කට්ටියක් එක්ක යන්න පුළුවන්ද කියලායි තාත්තලා හිතන්නේ. පුතේ බත් එක බඳිනකොටත් අම්මලා අනිවාර්යෙන් අහනවා අද කී දෙනෙක් විතර ඉන්නේද පුතේ? අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. ක්‍රීඩා පුවත්. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමේ නායකත්වයෙන් විරාට් කෝලි ඉවත් කළ යුතු යැයි හිටපු ඉන්දිය පිතිකරු ගෞතම් ගහම්බීර පවසයි. පසුගිය වසර 8ේම එම කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ කෝලිය. ඒත් මේ දක්වා ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් කුසලානේ දිනා ගැනීමට එම කණ්ඩායමට නොහැකි විය. අකණ්ඩව වසර ගණනාවක් පරාජයට පත් වූ කණ්ඩායමේ මෙතරම් කාලයක් නායකත්වය දරා ඇත්තේ ඔහු පමණක් බව ගාම්බීර පෙන්වා දෙයි. මෙවරද විරාට් කෝලිගේ කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. පවතින තත්ත්වය හමුවේ පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් රැසක් සපයා දී ඇතැයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය පවසයි. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ එම පහසුකම් භාවිත කළ හැකිය. රක්ෂණ උපහිමියන්ගේ රක්ෂණ ප්‍රතිපත්ති යාවත්කාලීන කර ගැනීම හා වාරික ගෙවීම ඇතුළු සියලු රක්ෂණ අවශ්‍යතා ශ්‍රී ලංකා insurance.net වෙබ් අඩවිය ඔස්සේ ඉටු කර ගැනීමට හැකිය. ඊට අමතරව SLIC ජංගම යෙදවුමද ඒ සඳහා භාවිත කිරීමට හැකියාවක් පවතී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ මේ අලුත් ඕඩරේ සෑහෙන විශාලයි. දැන් ඉඳන් වැඩට ඉක්මන් කරන්න. ඊ ටික ලැබුණොත් අපි බඩු ටික දෙන්න. රියවිල්ල. තව 60000ක් අඩුයි. හරි. මම පරක්කු වෙනතු ගෙනත් දෙන්න. NSB එකට යන්න වෙනවා. තාත්තට සල්ලි හදිස්සියක්. ඔබේ රන් බහන්ඩවල වටිනාකම වෙළඳපළ අගයට වඩා බොහෝ වැඩි බව අප දනිමු. ඒ නිසාම රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාස්කන්නේ විවගා කරන කුඹුරුවක්කර 97598ක් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබා දීමට අනුමැතිය ලැබී ඇතැයි පොහොර ලේකම් කාර්යාලය පවසයි. මාස්කන්නේ විවගාව සඳහා රුපියල් මිලියන 648ක් රජය වෙන් කර දී ඇත. පොහොර මෙට්‍රික් ටොන් 10544ක්ද ලබා දී තිබේ. අම්බලන්තොට වීරකැටිය අඟුණකොළ පැලැස්ස තිස්ස මහාරාමය හා ලුණුගම්හෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගොවීන් අතර මේවා බෙදා හැර ඇත. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව වයඹ හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක්ම වූ තද වැසි ඇතිවීමට හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළංද ඇතිවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමටද ක්‍රියා කරන්නයි ඉල්ලීමක් කෙරේ. යලි සිරස්තල. මෙරට සෞඛ්‍ය සේවයට කොවිඩ් මර්ධනය කළ හැකි බව ජනාධිපතිතුමා පවසයි. මෙරට ජනගහනයෙන් 20%කට කොවිඩ් එන්නතක් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟතාව. ඊට අදාළ කමිටුවක්ද පත් කෙරේ.
පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රම භාවිත කරමින් අකණ්ඩව පවත්වාගෙන යාමට පියවර. ගම්පා දිස්ත්‍රික්කයේ පවුල් 3 ලක්ෂයකට පමණ රුපියල් 5000 දීමනාව ලබා දී අවසන්. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ප්‍රවීණ ගායන ශිල්පී WD ආරියසිංහ මහතා අභාව ප්‍රාප්ත වෙයි. මියන්මාර මහමැතිවරණේ ඡන්ද ගණන් කිරීම අවසන් අදියරට. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද රාත්‍රී 9ට. මතක තබා ගන්න. සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කිරීමෙන් COVID-19 ඔබට ආසාදනය වීම හා අන් අයට බෝවීම සාර්ථකව පාලනය කිරීමට හැකි බව. සන්ධ්‍යා ප්‍රවෘත්ති සමාප්තයි.